complete the sentences correctly selecting the words from the list given. මේ දෙලා තියෙන list එකෙන් පුරවන්න දෙන්නේ මේ පළවෙනි වචනේ useful මේ use වලින් හදන වචන දෙනවා usage කියලා වචනය ඊළඟට used කියලා මේ වචනය ඒ වගේම uselessly කියලා වචනය abuse කියලා වචනය මීටත් එහාට ගොඩක් වචන මේකේ යෙදෙනවා ඇත්තටම ගත්තොත් දැන් අපි use කියන වචනෙන් ගත්තොත් useful හැදෙනවා ඕන්න මෙතන අපි මේක දීලා නැති useless හැදෙනවා useless කියන එක හැදෙනවා ඊළඟට usage හැදෙනවා use වලින් ඊට පස්සේ useful වලින් අපිම usefully කියලා එකක් හැදෙනවා ඒ වගේම usefulness කියලා එකක් හැදෙනවා ඊට පස්සේ useless වලින් හැදෙනවා uselessness කියලා එකක් දැන් පොඩ්ඩක් මම තේරුම් කිව්වොත් use කියන්නේ ප්‍රයෝජනට ගන්නවා පාවිච්චිට ගන්නවා useful කියලා කියන්නේ බොහොම ප්‍රයෝජනවත් ඉතාලම ප්‍රයෝජනවත් useful full දැම්මහම මේක adjective එකක් වෙනවා මේක verb එකක් මේක ක්‍රියාපදයක් මේ full දාපුවම මොකටද adjective එකක් කියලා මම ඔයාලට කියලා දෙලා තිනවා එතකොට useful කියලා කියන්නේ ප්‍රයෝජනවත් බොහොම ප්‍රයෝජනවත් useful ඊළඟට useless කියලා කියද්දිත් කිසි ප්‍රයෝජනයක් නැති ඒකත් adjective එකක් හැබැයි ඒකේ opposite meaning එකක් තියෙන්නේ ඒකේ antonym එකක් විරුද්ධ තේරුමක් තියෙන්නේ useless කියලා කියන්නේ කිසි තේරුමක් නැති ප්‍රයෝජනයක් නැහැ කියන එක ඊට පස්සේ මේ usefully කියන එක double ly ආවොත් ඒක adverb එකක් ඒක මෙතන දීලා නැති වචනත් මම නිකන් කියලා දෙනවා usefulness කියලා වචනයක් තියෙනවා usefulness කියන්නේ ප්‍රයෝජනවත් බව ඒක abstract noun එකක් ඒ වගේම uselessness කියලා හෙවුවොත් තියෙනවා කිසි නිෂ්ඵල බව ප්‍රයෝජනයක් නැති බව කියන එක. නමුත් මේ වචන ඔක්කොම ටික පැත්තකට දාලා අපේ පාඩමේ use කියන ක්‍රියාපදයෙන් පාවිච්චි කරනවා කියන එක තමයි use කරනවා කියලා කියන්නේ verb එක. ඒකෙන් හැදෙන එක useful කියන්නේ බොහොම ප්‍රයෝජනවත් useful හරිම useful කියලා අපි කියන්නේ ප්‍රයෝජනවත් usage කියලා වචනයක් හැදෙනවා usage කියලා කියන්නේ භාවිතය කියන එක use එකෙන් usage එක අපි කියන්නේ usage කියන්නේ භාවිතය කියන එක ඊළඟ used කියලා වචනයක් හැදෙනවා used කියන්නේ පාවිච්චි කළා භාවිතා කළා කියන අදහස used කියන එක ඒක පාවිච්චි කරන ලද කියන අදහසක් තියෙනවා මේක past participle use as adjectives මේක adjective එකක් විය හැකි මොකද දැන් අපි ගත්තොත් මේක useful කියන එක අනිවාර්යයෙන්ම adjective එකක් නාම විශේෂණ පදයක් usage කියලා කියන්නේ නාම පදයක් usage එක කියලා කියන්නේ අපේ භාවිතය අපේ usage එක හොඳ usage එකක් තියෙනවා හොඳ පාවිච්චියක් තියෙනවා usage එක used කියලා කියන්නේ used කියලා අපි දැන් අර broken chair වගේ කැඩුණු පුටු වගේ torn shirt එකේ damaged car වගේ injured boy වගේ ඒ වගේ තුවාලලත් ළමයා වගේ ඒ වගේ අපි තුමු fallen tree වගේ වැටුණු ගස වගේ ඒ වගේ past participle විදිහට පාවිච්චි කරන used form එකක් brand new නෙමෙයි අපි තුමු පාවිච්චි කරන ලද දුරකථනයක් used form එකක් used කියලා අපිට ඒක past participle use as adjectives ඒක used වෙන්නත් පුළුවන් useless කියලා අපි යහපැත්තේ ලියපු වචනේ useless කියලා කියන්නේ කිසි ප්‍රයෝජනයක් නැහැ useless හරිම useless ඒකට ly එකතු කරාම ඒකේ තේරුම uselessly කිසිම ඵල ප්‍රයෝජනයක් නැති ලෙස uselessly මම මේ උදාහරණ චුට්ටක් කියනද තවත් පහසුයි uselessly කියන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති ලෙස කිසිම uselessly කියන්නේ කිසිම මේ ඵල ප්‍රයෝජනයක් නැති ලෙස ඒ ආකාරයෙන් ඒ වගේම මේක වෙනම වචනයක් නෝ මේ abuse කියලා මේක එකට කියන්නේ ඒ කියන එක prefix එකක් විදිහට පිටට භාෂාවන නාම කියලා කියනවා abuse කරනවා කියලා කියන්නේ අයථා ලෙස පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ඔය අපි අපචාර කරනකොට abuse කරනවා කියලා කියනවා සාමාන්‍යයෙන් අයථු ලෙස පාවිච්චි කරනකොට misuse කියලා වචනකුත් තියෙනවා දැන් ඔය මුදල් එහෙම misuse කරනවා කියලා මුදල් කියන්නේ සල්ලි හොරා ගන්නවා මුදල් අවපරිහරණය කරනවා කියලා වචනයක් අපි දෙනවා misuse කරනවා කියලා. කියන්නේ මේ public property misuse කරනවා කියලා. පොදු මහජන දේපල misuse කරනවා කියලා. අයථා ලෙස පාවිච්චි කරනවා. ඒ වගේම abuse කියලා වචනයක් තියෙනවා. abuse කියන්නේ නරක ලෙස පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ abuse කරනවා නම් child abuse කියලා කියන්නේ ළමා අපචාර කරනවා. abuse කරනවා නම් use කින් abuse කරනවා කියලා. එතකොට ඒකත් ඒ ab වලින් හැදිච්ච ලැටින් වලින් ආපු expression එකකින් හැදිච්ච වචනයක්. එතකොට මම කියනවා use කියන්නේ ප්‍රයෝජනට ගන්නවා පාවිච්චි කරනවා useful කියන්නේ adjective එක ප්‍රයෝජනවත් usage කියලා කියන්නේ අපේ භාවිතය usage එක මම නිකන් උදාහරණ කිව්වොත් useful කියන්නේ it's a very useful book it's a useful gift ඒක ප්‍රයෝජනවත් එකක් හරි ප්‍රයෝජනවත් එකක් it's very useful to me මේ අපි તો මේ paper set එක මට හරි ප්‍රයෝජනවත් this set of papers is very useful for me for my studies මගේ studies වලට හරිම useful මේවා
අපි ඒවක තමයි useful දානවා. ඊළඟ usage කියන වචන අපි දාන usage කියන්නේ භාවිතය. අපි තමයි my usage අපි තමයි දුරකථනයක් ඔය දැන් ඔය data පාවිච්චි zoom හෝ package එකක් දාගත්ත කෙනෙක් usage එක පෙන්නනවා. ඒ කියන්නේ ඒ අදාළ ආයතනයේ dialog හෝ ASLT හෝ මොකක්ද usage එක ඔයාගේ customer usage එක. දැන් මේ ප්‍රමාණයක් usage එක. usage කියන්නේ භාවිතය කොහොමද? ඒ කියන්නේ පාවිච්චි කියන්නේ usage කියලා එක usage කියලා වචන දානවා. used කියලා past participle එක අදින ඒකේ තේරුම භාවිතා කරන ලද used phones කියන්නේ පාවිච්චි කරන ලද used computers භාවිතා කරන ලද ඒකෙන් හැදෙන වචනයක්. useless කියලා කියන්නේ කිසි ප්‍රයෝජනයක් නැති. ඒකට ly එකතු කරාම ඒක adverb එකක් වෙනවා. adverb එකක් කියන්නේ ක්‍රියා විශේෂණ පදයක් වෙනවා ඒක. එතකොට කිසි ඵල ප්‍රයෝජනයක් නැති ආකාරයට uselessly අපි තුමු කිසිම ඵල ප්‍රයෝජනයක් නැති ලෙස ඒගොල්ලෝ අපි තුමු වැඩ කරන්නේ. they work uselessly. අපි තුමු ඒගොල්ලෝ අපි තුමු මේ දේශපාලනඥයෝ මුදල් පාවිච්චි කරන්නේ ඊටාම නිෂ්ඵල ලෙස ඵල ප්‍රයෝජනයක් නැති ආදම් politicians use money use public money public finance uselessly බොහොම uselessly නිරපරාධ නිකන් කිසි ප්‍රයෝජනයක් නැති uselessly පාවිච්චි කරනවා. abuse කරනවා කියලා කියන්නේ some lawyers abuse their law නීතිය අවභාවිතා කරනවා abuse කරනවා. don't abuse this law නීතිය abuse කරන්න එපා. so abuse කරනවා කියන්නේ ඒක විරුද්ධව ඒක අවපරිහරණය කරනවා අයථා ලෙස පාවිච්චි කරනවා අපහරණය කරනවා. දැන් අපහරණය කරනවා ගැන තමයි පාවිච්චි කරනකොට වඩා නිකන් ඒක නරක ලෙස පාවිච්චි කරනවා අපහරණය කරනවා. ඔය child abuse කියන වචනයක් අපිට ප්‍රසිද්ධ වචන ළමා අපචාර useful usage used කියන්නේ පාවිච්චි කරන ලද භාවිතා කරන ලද uselessly කියන්නේ බොහොම නිෂ්ඵල ලෙස adverb එක abuse කරනවා කියන්නේ අර මම කිව්වා. බලමු පළවෙනි වචනේ they import ඒගොල්ලෝ import කරනවා. ඒගොල්ලෝ පිටරටින් ගෙන්නනවා import කරනවා කියන්නේ පිටරටින් ගෙන්නනවාට they import ඒගොල්ලෝ පිටරටින් ගෙන්නනවා මොකද කරන්නේ they import ඔව් නානයනය කරනවා they import මොනවද ආයනය කරන්නේ they import used cars ඔතන used තමයි ළමයි ගලපන්නේ they import used cars ඒ කියන්නේ used spare parts මොනවද මේ used spare parts කියලා කියන්නේ පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් වලට තමයි spare parts කියලා කියන්නේ. මේ used ඒවා මේ brand new condition එක නෙමෙයි used condition එකේදී නේ they import ඒගොල්ලෝ අපිට රටින් ගෙන්නනවා ආනයනය කරනවා they import used spare parts. number 2 many politicians බොහෝ දේශපාලනඥයෝ blank their power ඒගොල්ලන්ගේ බලය that's very bad ඒගොල්ලන්ගේ බලය අයතු ලෙස පාවිච්චි කරන්නේ බොහෝ politiciansලා මොකද ළමයි ගන්න use කියන එකේ වැරදි වචනේ වැරදියට පාවිච්චි කරනවා misuse කියන වචනේ වෙන තැනකින් මුදල් එහෙම වපරිනවා නම් මෙතනදී බලය වයික abuse the political power. many politicians abuse their power ඒගොල්ලන්ගේ power එක ඒගොල්ලන්ගේ බලය abuse කරනවා. many politicians abuse their power බොහෝ දේශපාලනඥයෝ abuse their power ඒගොල්ලන්ගේ power එක ඒගොල්ලෝ abuse කරනවා. many politicians abuse their power that's very bad ඒක හරිම නරකයි. abuse කරන එක ඒගොල්ලන්ගේ මිනිස්සු දීපු බලය ඒ power එක ඒගොල්ලෝ abuse කරනවා වැරදි ලෙස පාවිච්චි කරනවා. අන්තිම එක bicycle is a very bicycle එක කියලා කියන්නේ හරිම the bicycle is a very හරි ප්‍රයෝජනවත් වාහනයක්. bicycle is a very useful vehicle එක. bicycle is a very useful vehicle bicycle is a very useful vehicle ඒක තාම ප්‍රයෝජනවත් වාහනයක් තමයි bicycle කියලා කියන්නේ. bicycle is a very useful vehicle. many politicians abuse their power ඒගොල්ලන්ගේ බලය ඒගොල්ලෝ abuse කරනවා. ඊළඟට they import used spare parts ඒගොල්ලෝ ගෙන්නනවා පිටරට වලින්. අපි ඊළඟ වචනයට ගියොත් මේ වචනේ අපි ගත්තොත් මේක polite polite ඊළඟ අපි ගත්තොත් මේකෙන් හැදෙන මේ abstract noun එකක් දෙන polite වලට ness එකතු කරලා politeness කියලා. ඊළඟ මේකට ඉස්සරහට දාපු impolite කියලා මේ polite වලට in කියලා වචනයක් ඉස්සරහට දාලා දෙනවා. ඊළඟට උඩම තියෙන වචනේ උදාහරණයක් politely කියන වචනේ politely මෙතන තමයි වචනේ ඔරිජින් එක. මේ වචනේ හැදෙන තැන තමයි අපි මුලින්ම අඳුරගන්න. මොකද මේ වචනේ තමයි
බා ඉතුරු වචන හදාගන්න. ඒක ඉතා වැදගත් පාඩමක්. ඕක හැම භාෂාවකම ඕක තියෙනවා. ඔය උදාන්ත ඊට පස්සේ තද්දිත විශේෂයෙන්ම තද්දිත ප්‍රත්‍යයන් විශේෂයෙන්ම සමාන තද්දිත ප්‍රත්‍යයන් එකතු කරලා තද්දිත ප්‍රත්‍යයන් එකතු කරලා වචන වෙනස් කරලා හදනවා. දැන් සිංහල වලත් ඔය පාඩම මෙහෙමම තියෙනවා. ගොඩක් වෙලාවට ළමයි එච්චර සිංහල වල තමන්ගේ භාෂාව නිසා මෙහෙම වචන හැදෙනවා කියන එක ගැන එච්චර ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ සිංහල වල ඉගෙන ගන්න තියෙනවා කියලා මම විශ්වාස කරනවා. නාම ප්‍රකෘති ව්‍යා ප්‍රකෘති කියලා පාඩමක් තියෙනවා සිංහල වල. නාම ප්‍රකෘතියට යන්න ඕනේ. දැන් වැද්දාගම වැදි, වැදි නැටුම, මිනිසා වුණා මිනිස් මොලේ අනේ නාම ප්‍රකෘතිය. ඒ ප්‍රකෘතියෙන් තමයි ඔක්කොම මිනිස් සංහතිය, මනුෂ්‍ය ගොඩාක් වචන හැදෙන්නේ මිනිස් කියන වචනේ. ඒ නාම ප්‍රකෘතියට යන්න ඕන මුලින්ම. ඒ වගේ polite කියන වචනේ ගත්තොත් polite කියලා කියන්නේ adjective එකක්. මේක නාම විශේෂණ පදයක්. polite කියලා කියන්නේ ශීලාචාර, බොහොම ශීලාචාර, බොහොම ශික්ෂාකාමී. හරිම polite. polite කියලා කියන්නේ බොහොම ශීලාචාර, ශික්ෂාකාමී කියලා. මේකට NESS එකතු කරාම මම කියලා දෙනවා මේක අනිවාර්යයෙන්ම noun එකක්. හැබැයි ටිකක් විශේෂ නාම පදයක්. abstract noun එකක්. ගුණ නාම පදයක්. මේක ගුණ නාම පදයක්. polite කියන්නේ බොහොම ශීලාචාර. politeness කියලා කියන්නේ සීලාචාරකම, අපේ තියෙන සංවරකම, සීලාචාරකම, සීලාචාර බව. ඔය නැස් වෙන වචන මම එදා කිව්වා MENT එනේවා, hood එනේවා, ship එනේවා, friendship වගේ, brotherhood වගේ, parenthood වගේ, adulthood වගේ, politeness වගේ, development වගේ, advertisement වගේ, punishment වගේ, MENT එනේවා ඔක්කොම noun. දැන් politeness කිව්වහම මේක සීලාචාර බව, සීලාචාර කම, ඒක noun එකක්, abstract noun එකක්. ඊළඟට මේ polite කියන වචනයට in දාන අපි පන්තියේ බොහෝ දිගට ටියුට් එකක් අපි කරා. ඔයගොල්ලන්ට මතකත් ඇති. පන්තියේ ඉඳපු ළමයින්ට prefixes suffixes වචනේ මේ polite කියන වචනේ මම කව බොහෝ පියකුරු දිනවට දාන්නේ im කියන එක. polite කියන්නේ සීලාචාර, impolite කියලා කියන්නේ අසීලාචාර. සීලාචාර නොවු කියන එක මේක විරුද්ධ වචනේ. මේකත් හැබැයි adjective එකක්. polite වගේමයි හැබැයි වෙනසක් දෙන එකේ විරුද්ධ වචනේ opposite එක. polite කියන්නේ සීලාචාර, impolite කියන්නේ අසීලාචාර. ඊළඟට polite වලට l එකතු කරාම politely කියලා වචනයක් හදනවා. මේක adverb එකක්. මේක ක්‍රියා විශේෂණ පදයක්. ඒක politely කියන ඕන්නම් අවශ්‍ය නම් මෙතන දීලා නැතත් impolite වලට il එකතු කරලා impolitely කියලා වචනයක් හදාගන්නවා. ඒතකොට අසීලාචාර ලෙස කියලා අපිට වචනයක් හදාගන්න පුළුවන්. එතකොට මෙතන වචන තියෙන්නේ polite සීලාචාර, politeness සීලාචාර බව, impolite අසීලාචාර, politely බොහොම සීලාචාර ලෙස කියලා වචනයක් අපිට හදාගන්න පුළුවන්. අපි බලමු දැන් ප්‍රශ්න වලට ගිහලා ප්‍රශ්න දෙකයි එතන තියෙන්නේ. be blank when you speak with others. when you speak with others ඔය අනිත් අයත් එක්ක කතා කරද්දී when you speak with others ඔය අනිත් අයත් එක්ක කතා කරද්දී just a moment, who is getting a call here? Right, I'm sorry, I got a call. Right, be blank when you speak with others. be විනාඩි 10 කින් යම් ආකාරයකට කට් වෙන්න පුළුවන්. ඒ වුණත් අර same link එකේ එහෙම join වෙත්වා සියලු දෙනා. හරි, be blank when you speak with others. අනිත් අයත් එක්ක ඔබ කතා කරනකොට be මෙහෙම වෙන්නේ. when you speak with others, that's very nice. ඒක හරි show. be තමයි be කියලා කියනකොට වෙන්න, ඉන්න වගේ අදහසක් be වල තියෙන්නේ. දැන් පොඩි කාලේ I want to be කියලා අපි කියන්නේ I want to be කියලා. දැන් be කියලා කොහොම වෙන්න කියන අදහස. ඉන්න කියන අදහස තියෙන්නේ. දැන් be here ඔයා මෙතන ඉන්න. be there එතන ඉන්න. ඒ වගේ be a good boy. be nice හොඳ වෙන්න. be good. අපි be courageous ධෛර්යවන්ත වෙන්න. be generous be obedient කීකරු වෙන්න. ඕන තරම් be වලට එකතු කරන්න පුළුවන් adjectives. be වලට එකතු කරමු. be good. හරිද? ඒ වගේ be clever දක්ෂ වෙන්න. be smart වෙන්න. අපි දැන් ගත්තොත් ඒ වගේ be active වෙන්න. නිතරම ඕන තරම් adjectives තමයි මෙතන දාන්නේ. එතකොට මෙතන දාන්න පුළුවන් be polite. දැන් ඕනනම් impolite දාන්න පුළුවන්. නම් මෙතන එහා පැත්තේ ආන්සර් ඒ ඉස්සරහා වගන්තිය ස්ට්‍රෙච් වෙන වගන්තියට මැච් වෙන්නේ නැහැ මේක. එහෙනම් be polite වෙන්න.
be polite. සීලාචාර වෙන්න. Be polite when you speak with others. ඔය අනිත් අයත් එක්ක කතා කරද්දී be polite. ඔයා polite වෙන්න. Be polite when you speak with others. That's very nice. ඒක හරි ෂෝක්. Be polite when you speak with others. Children like their teacher. Children like their teacher. ළමයි හරි ආසයි ඒ teacher. Children like their teacher because she has much. මොකද ඒ ටීචර් ළමයි ගොඩාක් ආසයි. මොකද එයාට තියෙනවා ගොඩාක් හොඳ සංවරකමක්, සීලාචාර බවක්, සීලාචාර කමක් තියෙනවා. children ඒ නිසා එයාට කැමතියි. children like that teacher because she has එයාට තියෙනවා she has much politeness. She has much politeness. එයාට ලොකු හොඳ politeness බවක් තියෙනවා. ඒ නිසා children like politeness කෙනෙක්. අපි ඊළඟ එකට යනවා. ඊළඟ එක තමයි අපි ගත්තොත් noiselessly කියලා වචනයක් තියෙනවා. මෙතන noisy තියෙන්නේ. මෙතන noise තියෙනවා. ඊළඟට noisily කියලා වචනයක් තියෙනවා. ඊළඟට noises කියලා වචනයක් තියෙනවා. අපි දන්න තාම සරල වචනයක් මේක. noise කියන එක තමයි මේක basic form එකට ගියොත් noise එකක් කියලා කියන I heard a noise. ශබ්දයක්. noise කියන්නේ ශබ්දයට. ඒක noun එකක්. ඒ කෙලින්ම අමුවෙන්ම noun එකක් noise එක. I heard a noise. What is this noise? මොකද්ද මේ ශබ්දේ? What is this noise? I hate this noise. මම මේ ශබ්දේ රස. ඒකේ plural එක noises. I heard some noises. මම මේ ශබ්ද ටිකක් ඇහුණා. එක ශබ්ද ටිකක් ඇහුණා මට රෑ. I heard some noises last night. ඒක ශබ්ද ටික noises කියන්නේ ඒක නාමපදයක්. හැබැයි ඒක plural form එකේ noun එකක්. noisel plural එක. ඒකත් නාමපදයක් plural noun එකක්. ඊළඟට මේ y එනේවා අවසානයේ y එන්නේ අනිවාර්යයෙන්ම බොහෝ විටම adjective ly නෙවෙයි නිකන් y එන්නේ adjectives වලටමයි. ඔයාලා දන්න උදාහරණ sun කියන්නේ හිරු එළියට sunny හිරු එළිය සහිත rainy windy cloudy. දැන් sand කියන්නේ වැලි සහිත sandy. දැන් කුණාටු සහිත stormy storm එකක් කියන්නේ කුණාටුවක් stormy sunny rainy cloud cloudy windy. දැන් අපි දන්න වචන මේ අපි ගොඩ දන්න වචන y එක අන්තිමට දැන් sugar දැන් සීනි සහිත හරිය sugary fatty food. අපි ගත්තොත් දැන් ඒ වචනේ oily skin එකක් තෙල් සහිත සමක් ඒ වගේ y එකක් එනවනම් ඒ බොහෝ විට adjective එකක් ly නෙවෙයි නිකම් y එකක් එනවනම් noise වලට මේ e අයින් කරලා ඔය දැන් noisy කියන්නේ adjective එක. දැන් is a noisy boy කියන්නේ. it's a noisy machine එකක්. ඒකම ഘോഷාකාරී machine එකක් උපකරණ. it's a noisy machine. it's a noisy meeting. it's a noisy company factory එකක්. බොහොම ഘോഷාකාරී factory එකක්. noisy එකක්. ඒ වගේම මේ noiseless කියලා කියන්නේ ශබ්දයක් නැති. noiseless කියන්නේ no sound කියන එක. noiseless කියන්නේ noiselessly කියන්නේ කිසිම ශබ්දයක් පදයක් නැතුව. ඒ කියන්නේ නිකන් silently වගේ. සමානයි silently වගේ. මොකද noise කියන්නේ ශබ්දේ වුණාට noiseless කියලා කියන්නේ කිසිම ශබ්දයක් නැහැ. noiselessly කියලා කියන්නේ නිකන් silently වගේ, secretly වගේ, stealthily වගේ. හොර රහසේ ශබ්දයක් පදයක් නැතුව noiselessly කියලා. adverb එකක්. එතන ly තියෙනවා. මේක adverb එකක්. මේක ක්‍රියා විශේෂණ පදයක්. noiselessly noise වලින් හදනවා. noisy හැදෙනවා. noisy කියන්නේ බොහොම ഘോഷාකාරී කියන එක. noise කියන්නේ ഘോഷාවට. noiselessly කියලා කියන්නේ ഘോഷාකාරී නැති ලෙස. ඒ කියන්නේ බොහොම නිශ්ශබ්ද ලෙස. ඊළඟට ඒ වගේම noisily කියලා වචනයක් තියෙනවා. මේක නම් පොසිටිව් එකක්. මේකේ තේරුම අර ഘോഷාකාරී ලෙස. මේකේ විරුද්ධ වචනේ noisily කියන්නේ මේකත් adverb එකක්. මේකත් adverb එකක්. මේ දෙකම adverb එකක්. මේකෙන් කියන්නේ බොහොම ශබ්ද ලෙස, ഘോഷාකාරී ලෙස noisily. මේකෙන් කියන්නේ කිසි ශබ්දයක් බදයක් නැතුව. අපි යනවා ඒ තුන්වෙනි ප්‍රශ්නෙට. please listen to that උනහම දැන් මෙතන උත්තර දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. that වලින් දැන් කෙනෙක් හිතනවා නම් මේක noise වෙන්නත් පුළුවන් noises වෙන්නත් පුළුවන් කියලා. කෙනෙක් හිතන්න පුළුවන් එහෙම. බලන්න මෙතන
that උනහම that පිටිපස්සෙන් ජීවිතේට plural එක ගන්න බෑ. then that boys එහෙම කියන්න පුළුවන්ද? මොන ලෝකෙද එහෙම ඉංග්‍රීසි තියෙන්නේ? අපි තුමු that countries එහෙම දාන්න බෑ. this country එකක් නම් දාත හැකියි. this නැත්නම් that දාන්න පුළුවන්. plural කරන්න ඕන those දාන්න ඕන. this දාන්න බෑ. these දාන්න ඕන. this these කරන්න ඕන. that those කරන්න ඕන. plural කරන්න. මේ that පිටිපස්සේ noises කවදාකවත් නැහැ. then that boys that people එහෙම කියන්න that man that girl girls වල අර ගෑනලා වෙන those girls දාන්න ඕන. that book that books කියන්න බෑ. එහෙනම් those books කරන්න ඕනේ. ඊටාම සරල දෙයක්. එහෙනම් noises කොහොමදත් දෙන්න බෑ. Please listen to that noise. ඒ noise එකට සමන් දෙන්න. Please listen to that noise. එතකොට පළවෙනි උත්තරේ මේ noise එන්නේ. Please listen to that noise. කරුණාකරලා noise එකට සමන් දෙන්න. Please listen to that noise. අර ශබ්දෙට සමන් දෙන්න. Please listen to that noise. ඒ noise එකට සමන් දෙන්න. ඊළඟට classroom is blank because of the children. Because of the children. Classroom is පන්ති කාමරය සාමාන්‍යයෙන් ഘോഷාකාරී. Classroom is then classroom is කොහොමද නේ? Classroom is noisy. Classroom is noisy. හරිම noisy. ഘോഷාකාරී. Classroom is noisy. Noisy කියන adjective එක පන්ති කාමරේ. දැන් classroom is dirty කියලා හිතන්නකෝ. Classroom is good කියලා හිතන්නකෝ. Classroom is beautiful කියලා හිතන්නකෝ. Classroom is clean කියලා හිතන්නකෝ. The clean කියන්නේ beautiful කියන්නේ dirty කියන්නේ adjective එක. නම් මෙතනටත් දාන adjective එක. Classroom is noisy. බොහොම ഘോഷාකාරී. Classroom is noisy. බොහොම ශබ්දකාරී ഘോഷාකාරී. The classroom is noisy because of the children. ළමුන් නිසා මේ ශිෂ්‍යයන් නිසා ළමයි නිසා classroom එක noisy. ඊළඟට they play ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ they play blank during the interval. interval එක වෙලාවේ සාමාන්‍යයෙන් ළමයි සෙල්ලම් කරන්නේ බොහොම ශබ්ද කර කර කෑග ගහ. interval එක වෙලාව විශේෂයෙන් they play එනම් practically අපි බලන්න ඕන noiselessly සෙල්ලම් කරන්න බෑ. they play noisily. play කරන විදිය විස්තර කරන්නේ during the interval in the interval එක වෙලාවේ they play ඒගොල්ලෝ play කරන්නේ noisily බොහොම ഘോഷාකාරී ලෙස. they play noisily during the interval interval එක වෙලාවේ ඒගොල්ලෝ play කරන විදිය play කරනවා. they play in the interval කියන උත්තරෙත් හරියන්නේ අපිට නම් ගත්තොත් they play in the interval. හැබැයි interval එකේ play කරන විදිය දැනගන්න ඕන. they play noisily in the interval එකේ ඒගොල්ලෝ noisily බොහොම ഘോഷාකාරී ලෙස play කරනවා. ඊළඟට අපි යනවා ඊළඟ එකට. ඊළඟට දෙන profession කියන වචනේ. profession ඊළඟට අපි ගත්තොත් ඒකේ වචනේ professional ඊළඟට මේ මොන professor ඊළඟට professionally කියලා දෙනවා. ස්පෙලිංග්ස් වරද්ද ගන්න එපා. මෙතන double s එනවා, මෙතන double l එනවා, මෙතන y එනවා. දැන් profession, professional, professor, professionally. වෙලලා නේ. Vamos a ver si que